මගේ ආදර ප්‍රේමවන්තයනි ඉතින් ඇන්ටන්ගේ අත්දැකීමත් එක හරීම පුදුම අත්දැකීමක්. ඇන්ටන් කියන්නේ අපේ සංක්‍රිස්තියන් මහත්තයා. දැන් මේ වෙලාවේ ඉන්නවා නම් මෙහෙ දුවනවා අතන ඉඳන් දැක්ක ගමන් මෙහෙම නැගිටලා පුටුවෙන් එනවා මම වතුරක නැහැ කියව ගමන් අර ඒ වතුර හලාගෙන උස්සන් එනවා. සුන්දර චරිතයක් ඇන්ටන්. අපිත් එක්ක ඇන්ටන් එදා දවසේ කොහොමද උදේ මම ඇන්ටන්ට කෝල් එකක් දුන්නා. නැති උනේ කවදද? බදාදා උදේද නැති උනේ නැහැ. අඟහරුවාදා බදාදා උදේ නැති උනේ බ්‍රහස්පතින්දා ෆියුනරල් එක. බදාදා උදේ මම 7ට විතර පොඩි කෝල් එකක් ගත්තා ඇන්ටන්ට අරගෙන සප්‍රසාද පල්ලිය ඇන්ටන්ට පොඩක් අතු ගාලා දෙන්න කියලා කියන්න. එම කියද්දි එයාගේ වයිෆ් තමයි කෝල් එක ගත්තේ. ඉතින් අරගෙන අනේ ෆාදර් ඇන්ටන්ට පොඩක් මොකද වෙලා තියෙන්නේ කියලා කියද්දි මම ඇයි මං දැන් මේ ඇම්බියුලන්සෙට කතා කරා යන්න මම මොකද ආව ප්‍රශ්නේ මම දන්නේ නැහැ කකුල රිදෙනවා ඇඟ රිදෙනවා කියලා මොකද වෙන්නේ පැය භාගයකට පස්සේ පුතා මට කතා කරලා කිව්වා ෆාදර් තාත්තා නැති වුණා කියලා. ඉතින් මම ගෙදර ගියාම අන්තිමාලේ පෙදෙන්න ඇඟේ රස්නේ චීන වෙලාවේ අන්තිමාලේ පෙදීලා අපි ආඥා කරයින් පස්සේ තමයි කිව්වේ ඇන්ටන් හරි සරල සුන්දර මිනිස්සෙක්. අතේ හැමතිස්සෙම කොන්තේ තියෙන කෙනෙක්. කොන්තේ හැම වෙලාවෙම තියෙනවා. නිදි කිරා වැටි හරි කොන්තේ කියනවා. මොනවා නැතත් මේ කොහේ හරි ඉඳගෙන කොන්තේ thank you පුතේ. ඉඳගෙන කොන්තේ කියනවා. ඉතින් එදා බදාදා ජුසෙතුමාගේ දවස. ඉතින් ජුසෙතුමා කියද්දී සුබ මරණයකට අපි ආඥා කරන්නේ ජුසෙතුමාට. දැන් සුබ මරණ කියන්නේ මගේ ප්‍රේමවන්තිනි මේ නිකන් අර අස්සයෝ කොටස් හියුමර් ගැන ෆියුනරල් පැරේඩ්ස් වලින් අරගෙන යන්නේ වනෙමේ. මොකද එහෙම වනෙමේ සුබ මරණ කියන්නේ මම දැක්ක ඇන්ටන්ගේ දැක්ක ලස්සන සුබ මරණයක් ඒක. මොකද නම මරිය කියන හැම වෙලාවෙම තේරුණාද කියන එක. අති පණ්ඩිස්සස්ලා ඉන්නවා නම මරිය කියන්නේ නැති නේද? නම මරියේ මොකද නම මරිය කියන්නේ දේවමෑණිය කිය අති පණ්ඩිස්සස්ලා නම මරිය කියන්නේ නැහැ. නම මරිය සාන්ත මරිය මොනවද තියෙන්නේ? කියන්න බලන්න. සාන්ත මරියනි දේව මෑණියනි පාපිව අපුදෙසා. දැන් මේ එකක්වත් අවුලද? සාන්ත මරියනි දේව මෑණියනි කියන්නේ බයිබලේ ලුක් මගේ පළවෙනි පරීක්ෂා එලිසබෙත් මේ කියන්නේ මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියෝ මා බැහැ දකින්නට. එකත් වචනය සාන්ත මරියනි දේව මෑණියනි පාපිව අපුදෙසා. මන් දන්නේ ඒගොල්ලෝන කොහමද අපි නම් පවුනේ. අපි නම් පවුකාරයනේ. පාපිව අපුදෙසා දැනුත් මොන වෙලේදීත් මරණ වේලේදීත් යාඥා කරන්න. අපි මේක නම මරිය කියන හැම වෙලාවෙම කියනවා දේව අම්මට මරණ වේලාව කියන්නේ මගේ ප්‍රමුඛතෙනි තාම එහෙම ළඟටවත් ඇවිල්ලා නැහැ. තේරුණාද කියන එක? දෙතුන් පාරක් කොරෝනා හැදිලා කියලා බය වෙලා මමට මරණ බය කියන එක ආවා. ඒ හරුණාම නිකන් උගුර කාසියද නිකන් උගුර අමාරුවක් ඉදින කොරෝනා කියලාම හිතෙන්නේ නැද්ද? ඉතින් කෙසේ වෙතත් ඉතින් උණ වගේ ගතියක් නම් කොරෝනාම තමයි හිතෙන්නේ. වෙන කිසි විදිහක් හිතෙන්නේ නැහැ. කොරෝනාමයි කියලා හිතෙන්නේ. ඉතින් එහෙම මරණ බයක් නිකන් ලාවට ආවක් මිසක් ඔබ මැරෙන එක ළඟට ගිහිල්ලා බලන්න ඕනේ. ඕකේ ආනිසංසය මම තාම ගියේ නැහැ. තේරුණාද කියන එක? ඉතින් එතනදී මගේ ප්‍රේමවන්තයනි අපි දකිනවා මිකාኤල් අග්‍ර දේවදූතයාට තමයි බාර වෙලා තියෙන ආත්මය අරගෙන යන්නේ ස්වර්ගයට. දැන් මෙතන යක්කු සෙට් වෙලා එනවා. තේරුණාද කියන එක? හැම යක්ෂයෙක්ම ඇවිල්ලා ඒ කියන්නේ ඇවිල්ලා සම්පූර්ණයෙන් අයහපැත්තට අදිනවා. ඒක ද්වන්තික සටනක්. ඒ කියන්නේ මරණ මොහොත අතිශයින් වැදගත් අවස්ථාවක්. ඉතින් ඇන්ටන් මොකද වෙන්නේ? මේ සරල මිනිස්සෙක් ලොකු දේවල් කිසිම දෙයක් අපි දේශනා කරලා නැහැ. සරල මිනිස්සෙක් ඇන්ටන් මොකද වෙන්නේ? ඇන්ටන් ඇවිල්ලා පූජාව ලෑස්ති කරපු කෙනානේ. පූජාව ලෑස්ති කරපු දයාබර චරිතයක්. ඉතින් පූජාව ලෑස්ති කරා වතුර ටික ගෙනත් දුන්නා සීනුව ගැහුවා. ඔන්න ඇන්ටන්ගේ ජීවිත රටාව. ඉතින් එහෙම හිටිය ඇන්ටන් මොකද වෙන්නේ? මට මතක් වුණේ ස්ටීවන් තුමා. බලන්න ඕන සම්බන්ධකම්. ස්ටීවන් තුමා ඇවිල්ලා දේශනා කරපු කෙනෙක් නෙමෙයි. ස්ටීවන් තුමාව පත් කරන්නේ ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ උපස්ථායකයන් විදියට. උපස්ථායකයන් විදියට පත් කරන්නේ මොකද එයාලට කෑම බෙදන එකේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකයි ස්ටීවන් පත් කරන්නේ තවත් උපස්ථායකයන් ඩීකන්ස්ලා කියලා අපි කියනවා. ඩීකන්ස්ලා 6 දෙනෙක් එක්ක. එතකොට ස්ටීවන් පත් කරන්නේ කෑම බෙදන්න. දේශනා කරන්න නෙමෙයි. ඉතින් හරියට වේදුරුතුමාලා ඒ කියන්නේ පවුලුතුමාලා කතා කරලා කියනවා අපි දේශනා කරන එක අතෑරලා කෑම බෙදෙන එක හරියන්නේ නැහැ. නිසා අපි දේශනා කරන්නම් ඔයගොල්ලෝ කෑම බෙදන්න කියලා වෙනම අයපත් කරනවා. ඉතින් මම දේශනා කරා ඇන්ටන් අනිත් ටික වැඩ ටික කරා. තේරුණාද කියන එක? ඉතින් මගේ ප්‍රේමවන්තනි එහෙම වැඩේ යනකොට මොකද වෙන්නේ? හැම අල්තාරයක්ම ලෑස්ති කරයි එයා තමයි. ඉතින් එහෙම ගිහිල්ලා ඇන්ටන්
ගෙදර ගියා උදේ පොඩ්ඩක් ඇඟ රිදෙනවා කියලා කිව්වා. පුටුවේ ඉඳගත්තා. පුටුවේ ඉඳගෙන හරියටම සීවන්තුමා ජීවිතය මේ ලෝකෙන් ජීවිතේ සමුගන්න වෙලාවේ කියපු යාඥාව තමයි යන්ටන් අන්තිමට මේ ලෝකේ එයාගේ කටින් පිට වෙච්ච අන්තිම වචන ටික. අන්තිම වචන ටික ජේසුනේ මගේ ප්‍රාණය ඔබ වහන්සේට බාර කරමි. ලොකු අභිධර්ම කිසි දෙයක් දන්නේ නැති සරල මිනිස්සෙක්. හැබැයි එහෙම කිව්වා බෙල්ල මෙහෙම කඩාගෙන වැටුණා. කොච්චරද කියනවා නම් සාමාන්‍යයෙන් මරණ මොහොතකදී දඟලලා කියන්නේ දත් මිටි කාගෙන ඇඹරිලා ඔබ මරණ මොහොතක ඇඳවල් වල බෙඩ් ෂීට් ඇකිලිලා ඇඹරිලා සමහර වෙලාවට ඇඟේම මුත්‍රා හැම දෙයක්ම පිට වෙලා ඒ කියන්නේ ඒ වගේ දඟලන තැනක් මරණය කියන්නේ. කිසිම දෙයක් නැහැ. මම ගියාමත් මටත් නිච්චි නැහැ ඇන්ටන් මැරිලාද කියලා. අත තියලා බලනකම් ෂුවර් නැහැ මැරිලාද. පොඩි ෆාදර් ඇවිල්ලා පැය භාගෙට විතර පස්සේ පොඩි ෆාදර් ඇහුවා I sure father is he dead? මොකද මෙතන පුටුවේ සමහර ඇන්ටන් නිදාගන්නේ විදියටම හරිම සාන්ත විදියට මේ මිනිස්සයා හුස්ම හෙලලා තිබුණා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ දයාබරකම ඉතින් වතුරකින් මට ඇන්ට්‍රන මතක් වුණේ. තව ගොඩාක් දේවල් වලදී අපිට ඇන්ට්‍රන මතක් වෙයි. කෙසේ වෙතත් අද දේව වචනයත් එක්ක උන්වහන්සේ මේ කතා කරන දේ ඇන්ටන්ගේ ජීවිත කතාව අපි දේව වචනයත් එක්ක මහා දයාබරව ඔබට මට සම්බන්ධ වෙනවා. අපි මේ වචනය අයිති කරගන්නවා. උන්වහන්සේ පැහැදිලිවම කතා කරනවා මොකක්ද? උන්වහන්සේ කතා කරන වචනය ලුක්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට අපි ගන්නවා. අපි හැමෝම වචනය අයිති කරගමු. ලූක් 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට අපි කියවගෙන යමු වචනය. ඒ අතරතුරේදී ඔහු නොවුන් පෑගෙන තරමට දහස් ගණන් සමූහයක් රැස්ව සිටියදී උන්වහන්සේ පළමු කොට සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන්නට පටන් ගත්සේක. මගේ ආදර ප්‍රේමන්තනි බලන්න මේ හොඳන මේ වචනය දේව වචනේ රසතැන් හොයාගෙන යන්න ඔබ පුරුදු වුණොත් ඒක වචනේ කියවලමයි එන්නේ. ඔබ වචනේ එන්ජොයි කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වචනේ එන්ජොයි කරන්න ගත්තොත් මගේ ප්‍රේමන්තනි ඒ නැක් එක ඒ වචනේ තියෙන අස්සේ මුල්ලේ හරි සුන්දර තැන් හොයන්න පුරුදු වෙනවා. ඒක මගේ ගෙදර මට හම්බෙච්ච ආభాෂයෙන් තමයි සෙමිනේරියටත් වඩා මගේ ගෙදරින් අත්දැක්කේ. ගෙදර සමහර වෙලාවට අපේ තාත්තා අපි 5 දෙනා එකතු කරගෙන අම්මයි අපි 4 දෙනා එකතු කරගෙන මේ බයිබලයේ රසතැන් එයා කියා දෙනවා. සමහර වෙලාවට දැන් ඔය අසිපා වගේ වචනය දැනිච්ච තැන් කියන්නේ. එක දවසක් මොකක්ද අපේ මල්ලි කියනවා දැන් වචනය දැනිච්ච වචනනේ සුව වේවා නැත්නම් මොකක් හරි වචනයක්. එදා තිබුණේ අර ඌරු 2000ක් දාන එක. මල්ලි කියනවා ඌරා තේරුණාද කියන්නේ ඒක තමයි වැදිලා තියෙන වචනය. මගේ ආදර ප්‍රේමන්තනි. දැන් ඒ වගේ පුංචි සරල දේවල් වලින් වචනය රස විඳින්න පුරුදු කරා. ඒක ඔබගේ පවුලේ ඔබ දරුවන්ට මේක පුරු කරන්න. ඒක හරි ලස්සන දෙයක්. ඔබත් අත්දකින්න. ඒ කියන්නේ හුදෙක් මේක ඔබ්ලිගේෂන් එකක් විදියට ණය යුක්තයක් විදියට කියනවට වඩා වචනය ඔබට කතා කරන්න පටන් ගත්තයින් පස්සේ ඔබට ඒ අසුමුළු තැන් හොයන්න පටන් ගන්නවා. සමහරවිට මම වාහනේ හදන්න අරගෙන ගියාම තේරුණාද කියන එක. වාහනේ බොනට් එක ඇරලා තේරුණාද මේ ඉන්නේ Audi එකේ quality controller තේරුණාද කියන එක. ඒ ඇවිල්ලා hi-fi වාහනද ඒවා කෙසේ වෙතත් මගේ ප්‍රේමවන්තයනි දැන් මේගොල්ලෝ වාහනේ අරලා බලද්දි අර බට එහෙම දකිද්දි වයරින් එක දකිද්දි මට නිකන් ඔළුව නිකන් මඤ්ඤම් වෙනවා ඒක දැක්කම. තේරුණාද කියන එක. මම දන්නේ මොනවද ගලවන්නේ කියලා මට මෙලෝ දානයක් තේරෙන්නේ නැහැ. එකපාර අනිත් පැත්තෙන් මට හිතෙනවා එයා ඒ වයර් අතපත ගහලා හොයාගන්න සියුම් දේ තමයි අපි ජීවිතය අස්සේ සහ වචනය අස්සේ පුද්ගලයන්ගේ හොයාගන්නේ පටලැවිච්ච තැන්. ඒ වචනේ විඳින්න ගත්තායින් පස්සේ මගේ ආදර ප්‍රේමන්තනේ ඒ වචනය ඇතුලේ උන්වහන්සේ ඔබව මාව අරගෙන යන දෙයක් තියෙනවා. ඒ වචනය විඳ ගන්න ඔබට පුරුදු වෙනවා. බලන්න මේ වචනය අස්සේ ස්වාමීන් වහන්සේ අපට කතා කරන්න ගත්තයින් පස්සේ ඒකයි අපි ගොඩාක් වෙලාවට යාඥා කර when you pray you talk to God. ඔබ යාඥා කරද්දී ඔබ දෙවියන්ට යාඥා කරනවා. ඔබ බයිබලයේ කියවද්දී ස්වාමීන් වහන්සේ ඔබට කතා when you read the Bible he speak to you. උන්වහන්සේ ඔබට කතා කරනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචනේ ගන්න. ඒ අතරතුරේදී ඔවුන්
පෑගෙන තරමට හැමෝම කියන්න. පෑගෙන තරමට අයි කියන්න. පෑගෙන තරමට දහස් ගණන් දහස් ගණන් සමූහයක් සමූහයක් රැස්ව සිටියදී රැස්ව සිටියදී අතේ දුරින් හිටියක් දන්නේ නැහැ නේ. මීටර එක දුරින් හිටියක් දන්නේ නැත්නම් කොරෝනා හැදෙන්න පුළුවන්. චරණාද කියන එක. දහස් ගණන් රැස්ව ඉන්න තැන මොකක්ද වචනය? ඊළඟ වචනේ ගන්න. උන්වහන්සේ පළමු කොට සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන්න පටන් ගත්සේක. මෙසේ වදාරන්න පටන් ගත්සේක. 1000ක් දෙනා ඉන්න තැන උන්වහන්සේ පෞද්ගලිකව ශ්‍රාවකයන්ට කතා කරනවා. ඔබගේ මගේ ජීවිතයේ මේක ඔබ මම අත්දකින්න මොන දෙයක්. වැඩ ගොඩාක් අස්සේ කලබල කාලගොටි අස්සේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්න ඕනේ. අනිත් මුළු ලෝකෙම එකම රැල්ලට යනකොට උන්වහන්සේ ඇතුළෙන් ඔබට කතා කරන්න ඕනේ. නිවුස් බලද්දී ඒ නිවුස් එක ඒ ගොඩාක් දේවල් ලෝකේ පටලැවිච්ච තැන් ඔබ දකිද්දී ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්න ඕනේ. ඒ වෙනම සංවාදයක ඔබ ඔබ ඒකට සංවේදී වෙන්න වෙනවා. ඒක වෙනම කන්වර්සේෂන් එකක්. ඒක සෙනග පොදුවේ කතා කරන තැනක් නෙමෙයි. උන්වහන්සේ ලූක්තුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ වචන ගන්න ඕනේ නෑ පුතේ. අපි 5 වෙනි පරිච්ඡේදයේ දකිනවා උන්වහන්සේ පේදුරුගේ බෝට්ටුවට නැගලා සමූහයට කතා කරනවා. හැබැයි ඊට පස්සේ දියමට ගිහිල්ලා පේදුරුට කතා කරනවා. ඒ හඬ ඇහෙන්නේ ශ්‍රාවකත්වයක ඉන්න අයට විතරයි. ශ්‍රාවකයන්ට පළමුවෙන් කතා කරනවා. අනිත් අයට කතා කරන්නේ උපමා වලින්. ජීව ශ්‍රාවකයා කියලා කියන්නේ ප්‍රේරිතයා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ යවනු ලබන තැනත් එක්ක. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරපු කෙනෙක්. ඒක පියතුමෙක් කන්‍යාසුරයක් විතරක් නෙමෙයි. ඒක අම්මෙක් තාත්තෙක් වෙන ඔබටත් ඒ හැකියාව තියෙනවා. ජේසු වෙනුවෙන් ජීවිතය දෙන්න. ඔබගේ පීතෘත්වය මාතෘත්වය ජේසු වෙනුවෙන් ජීවත් කරවන කෙනෙක්. ඔබගේ තාරුණ්‍ය ජේසු වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. එකට අද කාලේ කාර්ලෝ කියන සාන්තුවරයා ඔප්පු කරලා තියෙන්නේ ටෙක්නොලොජි එකත් එක්ක ශුද්ධවන්ත භාවයට යන රහස. ඩෙනිම් ඇඳලා ඩෙක් ෂූට්ස් දාලා ට්‍රැක් බොටම්ස් ඇඳලා උන්වහන්සේ ශුද්ධවන්තයෙක් ඔබ මම ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. කාර්ලෝ අසිසියේ හිටිය ඉන්න ඒ ශුද්ධවන්තයා. මගේ ආදරේ මන්තියනි එනිසා ඔබව මම ශ්‍රාවකයෙක් වෙද්දී ඔබට ස්වාමීන් වහන්සේ වෙනම කතා කරනවා. ඒක ලෝකෙට කතා කරන විදිහ නෙමෙයි වෙනම කතා කරනවා. මේ හඬ ඔබ මම ග්‍රාස්ප් කරගන්න අයිති කරගන්න අල්ල ගන්න ඕනේ මගේ ප්‍රේමාන්තය. උන්වහන්සේ කතා කළා කියලා මොකද්ද? පරිසිවරුන්ගේ උන්වහන්සේ කතා කරන මෙසේ වදන පටන් ගත්තසේක පරිසිවරුන්ගේ කියන්න කුහකකම නැමැති මුහුන් වලින් පරිසම්බන්න ලෝකයේ කුහකකමෙන් පරිසම්බන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒක මුහුන් වගේ මුහුන් කියලා කියන්නේ චුට්ටක් වැටුනහම ඒක පැතිරෙනවා. කොරෝනා වගේ. ඒ කියන්නේ ඒක තනක ඒක දින භයානකම තැන එකයි. ඒක චුට්ටකින් යන පැතිරෙන විදිය. ජීවිතේ මේ මුහුන් උනාසික කියන පරිස්සම් වෙන්න මේ කුහකකම ඔබටත් වැටුනොත් ඔබටත් ඒකෙන් බලපානවා. ඒක ඔබවත් විනාශ කරනවා. කුහක වෙන්නට එපා. නපුරු වෙන්නට එපා. දඩබ්බර වෙන්නට එපා. ඇතුළේ එකක් තියාගෙන එළිය තව දෙයක් එපා. උනාසි කතා කළ වචන ගන්න. සැඟවී ඇති සෑම දේම කියන්න හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකාශ කරනු ලැබේ. ඒ කියන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනි කෙනෙක්ගේ ජීවිතයේ කෙනෙක්ව දුරස් කරන ප්‍රධානම දේ රහස. අඹුසැමි සම්බන්ධතාවය තුළ ඒක හරි ලස්සන ගැඹුරු දෙයක් වෙන්නේ. සක්‍රමේන්තුවක් තුළ විවාහ ජීවිතය සම්පූර්ණ වෙන කාරණා දෙකක් තියෙනවා. Consent and the conjugal union. කැමැත්ත සහ ලිංගික ඒකත්වය. එතනදී අපි ස්වාමි පුරුෂයා බිරිඳ සම්පූර්ණයෙන්ම ජීවිතය අනාවරණය කරගන්න. ඒක තමයි විකෘති වෙලා දෙන living together. ඒක ජීවිතේ ඒ අනාවරණය හැමතැනම බාල විදියට කරගන්න තැනක ලෝකේ පහත් වෙලා. හැබැයි ඒක සක්‍රමේන්තුවක් තුළ අනාවරණය. ඒ කියන්නේ ජීවිතේ කිසිම රහසක් තියාගන්නේ නැහැ දෙන්න අතර.
අද තමයි විවාහයේ තියෙන accounts වෙනම තියාගන්නේ. ඒවා වෙනම පඩිය වෙනම ඉඩකඩම් වෙනම තේරෙනවද ඔක්කොම වෙනම ඉන්න තැනක යකා ඒවා වෙන් කරලා. මගේ ආදර ප්‍රේමන්තයනි. ඔබගේ යාළුකමට රහසක් ආව ගමන් ඒ රහසේ ප්‍රමාණයට ඔබ දුරස් වෙනවා. ඔබ සීක්‍රට් එකක් තියාගත්ත ගමන්ම එයාට කියන්න නැතුව දෙයක් තියාගත්ත ගමන්ම එතන ඇතුලේ ගැප් එකක් එනවා. හරි අමාරුයි ඔබ ආදරයෙන්ම දහඹර තැනක රහසක් තියාගන්නවා කියන එක. ඒක කියනකන් සිහියක් නැහැ. ඒක කියනකන් නලියනවා. ඒ ආදරය තමගේ ජීවිතයේ හැම දෙයක්ම මගේ අම්මා එහෙම තැනක මගේ ජීවිතේ ඉන්නේ. අම්මගෙන් හංගන්න මට හරි අමාරු දේවල්. එකෙන් අදහස් කරන්නේ ඔබගේ කොමිසමේ ගිහලා අම්මට කියනවා කියලා. ඒක ඇවිල්ලා ඒක වෙනම ගන්න දෙනවා. මම කියන මගේ ජීවිත රහස්. ආදරේ නම් ඒ හැම දෙයක්ම කියනවා. සමහර ජේසුත් එක්ක තියෙන සම්බන්ධතාවවලදී ඒක හරි හෙල්දි රිලේෂන්ෂිප්ස් වලදී ඒක අපි දකිනවා කිසි රහසක් නැහැ. මගේ ආදර ප්‍රේමන්තයනි ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ බිරිඳ හරිම තැනක ආධ්‍යාත්මික ගනුදෙනුවේදී රහසක් තියෙන්න බෑ ඔබ දෙදෙනා අතර. උනාස් කියනවා සංගවිච්ච හැම දෙයක්ම එළිදරව් කරනවා. එතකොට ඔබ මේ ලෝකේ ඔබගේ ප්‍රධාන වශයෙන්ම ඔබගේ ජීවිතයේ ජේසුත් එක්ක ඔබට රහසක් තියෙනවා නම් ජේසුට කියන්නේ නැති රහසක් තියෙනවා නම් ලෝකයේ වෙන තැනක තියෙන වෙන තැනක රකින්න ජේසුට නොකියන රහසක් මගේ ආදර ප්‍රේමන්තයනි ඒක ඔබව දෙවියන්ගෙන් ඈත් කරනවා. ඒකයි ආදම් මේව ඒ තාත්තා ස්වාමීන් වහන්සේ ආදම් මේවව ඒ පුංචි දුව ඒ පුංචි පුතා ගෙදර ඒ මිදුලේ සෙල්ලම් කර හිටිය ඒ ඒදම් උයන්නේ හරිම සුන්දරව චූටි පැටවු දෙන්නෙක් වගේ තාත්තා බලාගත්ත ඒ ආදරය තුල යකා රහසක් ඇති කරනවා. තහනම් ගහෙන් කාවයි කියන රහස යකා හංගන්න හැංගෙන්න පුරුදු කරනවා. යකා වහගන්න වැහෙන්න පුරුදු කරගන්නවා. එතනින් තමයි ගැප් එක ඇති වෙන්නේ. ඒතර මගේ ආදර ප්‍රේමන්තනි ඔබ ස්වාමින් වහන්සේට ගනුදෙනු කරන්න ඇති රහස ඒ සීක්‍රට් එක ඔබ ඈත් කරනවා. ඊට අමතරව ඔබ ස්වාමින් වහන්සේත් එක්ක රහසක් ඔබට තියෙනවද? ලෝකය නොදන්න ජේසුත් එක්ක විතරක් ගනුදෙනු කරන ජේසු දන්න පුංචි රහසක් තියෙනවද ඔබගේ ජීවිතේ? ඒකයි මමයි විතරයි දන්නේ. එයාගේ මගේ විතරයි ගන්න දෙනවා. වෙන කවුරුත් දන්නේ නැහැ. ඒ ඇවිල්ලා අනියම් සම්බන්ධකමක රහසක් නෙමෙයි. ඒ ඇවිල්ලා හංගපු බෝතලේ ගැන රහසක් නෙමෙයි. ඒ ඇවිල්ලා තේරුණාද කියනක අර ඉඩම ගන්න යන ප්ලෑන් එකේ රහස නෙමෙයි. සීක්‍රට් කවුරුත් දන්නේ නැති තැනක මම උන්වහන්සේත් එක්ක රහසක් කියනවා. රහසක් කියන්නයි හදන්නේ. ඔන්න ජේසුස් අහන් ඉන්න ඕනේ. කාටත් පේන්නේ නැති වෙන්න ඒ රහස ඔබ ගොඩනගනවා. ඒ රිලේෂන්ෂිප් එකේ ගැඹුර තීරණය වෙන්නේ ඔබ ජේසුත් එක්ක කොච්චර රහසක් තියාගන්නවද? මේ ගනුදෙනුව ජේසුත් එක්ක ගනුදෙනුව එක තලයක් තියෙනවා. කාටත් එතනට එන්න බෑ. ඔබගේ බිරිඳටවත් ස්වාමි පුරුෂයාටවත් පෙම්වතාටවත් පෙම්වතියටවත් එතනට එන්න බෑ. ජේසුත් එක්ක තියෙන රහස ඒ ගැප් එක සුද්ධ වූ ඉඩක් මගේ ප්‍රේමන්තයනි. Sacred space. මගේ ආදර ප්‍රේමන්තයනි ඒකයි උන්වහන්සේ කියන ඔබ යාඥා කරන කල ඔබගේ ඇතුල් කාමරයට ගිහිල්ලා දොර වහගෙන යාඥා කරන්න. ඒ රහස ඔබ ගොඩනගා ගන්න ඕනේ. ලෝකේ රහස් උන්වහන්සේගෙන් හංගල වැඩක් නැහැ. වැස්මක් නැතුව උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා, දකිනවා. හැබැයි ඔබ ජේසුත් එක්ක වෙනම රහසක්. වෙනම ගනුදෙනුවක්. ඔබ කරන දේ උන්වහන්සේ විතරයි දන්නේ. සමහරවිට උන්වහන්සේ ඔබ බිරිඳ වෙනුවෙන් ඔබ කැපකිරීමක් කරනවා. ඒක බිරිඳට කියන්නේ නැහැ. ජේසුත් එක්ක රහසක්. ඔබ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඔබ එක්වරු ඉන්නවා. ඒක ජේසුත් එක්ක රහසක්. වෙන කාත් එක්කවත් නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ රහස ඔබ ජේසුත් එක්ක රකින්නට ඕනේ. ඒ ආදරය ඒ රහසත් එක්ක කොච්චර ස්ථිර වෙනවද? ඒ ගනුදෙනුව කාටත් කියන්නේ නැහැ. ෂෙයා කරන තලයක් තියෙනවා. අනිවාර්යෙන් ඔබ ඔබගේ අත්දැකීම බෙදා ගන්න ඕනේ. අපි දේශනාවල ඒක කතා කරනවා. හැබැයි රහසක් තියෙනවා. ඒක වෙනම අත්දැකීම. එතකොට ඒක මම එන්ජොයි කරන්න ගන්නවා.
පෙම්වතුන් දෙන්නෙක් පෙම්වතියයි පෙම්වතයි සෙනඟ ගොඩාක් මැද ඒගොල්ලන්ට තියෙනවා එක සිග්නල්ස් මෙහෙම ඇස් දෙක දකිද්දී ටෙයොන් ටෙයොන් ගාලා වදිනවා තේරුණාද කියන එක ඊට පස්සේ මෙහෙම සිග්නල්ස් තියෙනවා දැන් කතා කරද්දී ඒගොල්ලන්ගේ වෙනම කතා ශෛලිය තියෙන වචන මාලාවක් තියෙනවා නේද ළඟ කවුරු හරි ඉන්නවා නම් එහෙම තියෙන වචන තියෙනවා තේරුණාද කියන එක ඒක වෙනම තියෙනවා රහස් කොච්චර තියෙනවද හැබැයි උන්වහන්සේත් එක්ක මම රහසක් ඒක ඒ රහසත් එක්ක උන්වහන්සේත් එක්ක දායබරව කනෙක් වෙන ලස්සන තැන ප්‍රශංසා වේවා හලෙලූයා ප්‍රශංසා වේවා වචන කියවගෙන එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්න ලැබේ ඇතුළු ගබඩාවලදී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනේ පළ කරනු ලැබේ බිය විය යුතු කාටද මගේ ආදර ප්‍රමාතයනේ මේ රහස ඔබ උන්වහන්සේත් එක්ක ගොඩනගා ගද්දී උන්වහන්සේ ගාවට අරගෙන යන දහබර රහසක් තියද්දී ඒක අගොස්තුනේ මුනිතුමාගේ ජීවිතයේ කාලකන්ණි ජරා රහස් ජේසු ගාවට අරගෙන ගියා තපොච්චාරණයට ඒ රහස අරගෙන යද්දී that secret becomes sacred ඒ රහස උන්වහන්සේ ගාවට අරගෙන යනවා කියද්දී ඔබ මගේ ආදර ප්‍රේමවත්නි ඒක අරගෙන යන ලස්සනම තැන මුලින්ම පාපොච්චාරණය කිසිම දෙයක් වහන්නේ නැතුව හංගන්නේ නැතුව උන්වහන්සේ ඒ තැන කියද්දී උන්වහන්සේ ගාවට අරගෙන එද්දී උන්වහන්සේ හරි දයාබරව ඔබගේ මගේ ජීවිතය උන්වහන්සේගේ අතට ගන්නවා මගේ ජීවිතයේ අත්දැකීම් කිහිපයක්ම තියෙනවා පාපොච්චාරණය ඇතුලේ පව් ඔක්කොම කියලා ඉවර වුණායින් පස්සේ තද්දටම උන්වහන්සේ කියපු තැන් තියෙනවා තව තියෙනවා කියලා සමහර වෙලාවට ඒක මමම මගේ වචනයෙන් කියලා අහලපු වෙලාවක් තියෙනවා ඒ පාපේ හංගලා කොමිසම් කරපු කීප අවස්ථාවකදීම ජේසු ඒක මට අනාවරණය කරලා මේක ඔබ අතින් කරාද කියලා හද්දී ඔක්කොම ඉවරයි කියලා ජීවිත කාලෙම නොකියපු පව් එතන කියලා තියෙනවා ඒ වෙලාවේ මට දැනෙච්ච දයාබරකම ජේසු ඒ පුද්ගලයාට දක්වපු ආදරය මොකද ජේසු දන්නවා ඔය දේ හංගගෙන ඉඳලා කොච්චර කොමිසම් කරත් තේරුමක් නැහැ කොච්චර ඔබ හැමදේම කරා එක පාපයක් හරි හංගගෙන පාපොච්චාරණ 1000 කරත් වැඩක් නැහැ සමහරවල් ඇතුළේ නිදහස් වෙන්නේ නැහැ ඒ පව් සමාව ඇතුලේ දැනනවා ශුද්ධාත්මනෝ ගලනවා නිදහස් වෙනවා ඒ වචනය ඇතුළේ කනෙක්ට් වෙනවා හැබැයි නැතුව බ්ලොක් එකක හිර වෙද්දි ඇතුලෙන් හිර වෙනවා එතනදී අහනවා සමහර වෙලාවට ඇත්තටම තව මොකුත් නැද්ද ඇත්තටම කිසිම දෙයක් නැද්ද උන්වහන්සේ කට්ට කඩලා උන්වහන්සේගේ වරප්‍රසාදයේ බලයත් එක්ක ඒ හංගපු රහස උන්වහන්සේ එළිදරව් කරනවා ඒ ජීවිතය යන්නේ ජීවිතේ හොඳම පාපොච්චාරණය කරලා ජීවිතේ ඇත්ත හැම දෙයක්ම කියලා නිදහස් වෙලා ඒ සීක්‍රට් එක සේක්‍රට් වෙලා ඒ කාලකන්ණි රහස මෙච්චර කල් හංගගෙන ඒ රහස මොකද වෙන්නේ ඒක හංගගෙන ඉඳලා යාළුව රීරි මාංශය ඒ ගිල්ට් එකත් එක්ක ඒ බයත් එක්ක ඒ මුණයා මිනිස්සව මරාගෙන මරනවා යකාට ඕනේ ඒක හැබැයි ඒක ජේසුට දුන්න ගමම්ම ඒ සරබගෙඩිය පළලා ඒ කට්ට උනාසෙට දිගාරිය ගමම්ම ඒ නිර්වත අනාවරණය කරපු ගමම්ම ජේසු ඒ අස්සට ගිහිල්ලා ඒ මෙච්චර කල් තුවාල කරපු සාප කරපු ඒ සිද්ධිය උනාසේ අතට ගන්නවා මගේ ප්‍රමාණය පාපොච්චාරණය තරම් ලස්සන තව තැනක් නැහැ ඔබගේ ජීවිතය පාරිශුද්ධ කරලා තෝරගන්න ප්‍රශංසා වේවා හලෙලූයා ප්‍රශංසා වේවා වචන ගන්න බිය විය යුත්තේ කාටද මගේ මිත්‍රවරුනි කියන්න මාගේ මිත්‍රවරුනි ශරීරය නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නේයි මම ඔබට කියමි මේ වෙලාවේ බය වෙන්න ඕනේ නැත්තේ කාටද කොරෝනා වලට මතක තියාගන්න මගේ ආදර ප්‍රමාණයනේ බය කියන එකේ කිසිම තේරුමක් නැහැ බය කියන එකේ කිසිම තේරුමක් නැහැ පරිස්සම හැමතිස්සම කියන වචනේ බය වෙන්නට එපා පරිස්සම් වෙන්න අපි පරිස්සම් වෙන්න ඕනේ නැති තැන
නේද? පරිස්සම් වෙන්න ඕන තැන ඉඳන් පරිස්සම් වෙන්නේ නැහැ. බය වෙන්න ඕන නැති තැන බය වෙනවා. මතක තියාගන්න. Prevention is better than cure. අපි පරිස්සම් වෙනවා. උපරිමයෙන් පරිස්සම් වෙනවා. ඒ ඇවිල්ලා මැරෙන්න බය හින්දා නෙමෙයි. මරණය කියන එක ඔබගේ මගේ ජීවිතයට ඇන්ටන් කියා දුන්නු ලස්සන දේ සුන්දර ස්වාමින් වහන්සේව දකින ලස්සන ගමනක්. උන්වහන්සේගේ ආත්මයට උන්වහන්සේගේ අත් දෙකට මගේ ආත්මය බාර කරන තැන. මගේ ආදර ප්‍රේමාන්තයනි නලාව තියෙන්නට ඕනේ සෙතස්කෝප් එකේ මනාව තියෙන්නට ඕනේ ડોක්ටර්ගේ අතේ. පෑන තියෙන්නට ඕනේ කිවිඳුන්ගේ අතේ. වාදන භාණ්ඩය තියෙන්නට ඕනේ වාදකයාගේ අතේ. ඔබගේ මගේ ජීවිතය තියෙන උන්වහන්සේගේ අතේ. එහෙම නැතුව වෙන කෙනෙක්ගේ අතේ තියලා ඔය ජීවිතේ හරිම තේරුම ලැබෙන්නේ නැහැ මගේ ප්‍රේමාන්තය. හරිම තේරුම ලැබෙන්නේ නැහැ. එනිසායි මරණය කියන්නේ අපි ආත්මය උනාසට බාර කරන තැන. ඒකට අපි බයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි ජීවිතේ ඔබට මට ජීවත් වෙන්න කාර්යයක් තියෙනවා. ඒ කාර්යය කරනකම් ජේසු පරිස්සම් වුණා. ජේසු දැනගත්තා මෙතන මරන්න යන්නේ කියලා දැනගත්තයින් පස්සේ ජේසු මොකද කරන්නේ? ජේසු බය නැතුව මරපියව් කියලා ජේසු කියේ නෑ. ජේසු කියේ නෑ ජෙරුසලමට. ජේසු හැංගිලා ගියා ජෙරුසලමට. මැරෙන්න බය හින්දා නෙමෙයි. ඔබට මට කරන්න වැඩක් තියෙනවා. ඒ වැඩේ කරන්න ජේසු තුල ජීවත් වෙනවා නම් ජීවත් වෙන ජේසුත් එක්ක මැරෙනවා නම් මැරෙන්නේ ජේසුත් එක්ක එච්චරයි. වෙන එක එක්කෙනාට ඕන විදියට නෙමෙයි. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඒ නිසා කොරෝනා වලින් මැරෙනවා නම් ඒ මැරෙන්නේ ජේසුගේ වෙලාවට. වෙන කාගේවත් වෙලාවකට නෙමෙයි. ඒකයි මම දකින ලස්සන සිද්ධියක් තියෙන්නේ කොරෝනා හැදිච්ච පියතුමේ. රෝමයේ ඉතාලියේ පියතුමල්ලා බොහෝ දෙනෙක් කොරෝනා වලින් නැති වුණා. බොහෝ දෙනෙක් නැති වුණා. ඒ වෙලාවේ මැෂින් එක හුස්ම ගන්න අමාරු තත්ත්වයේදී මැෂින් එකකින් ඉන්නේ ඒ හුස්ම ගන්න පහසු කරන මැෂින් එක තිබුණේ පියතුමාට විතරයි. තරුණයෙක් එහා පැත්තේ පණ අදිනවා මැරෙන්න ලං වෙලා. ડોක්ටර්ස් කියනවා සෝරි අපිට එහෙම මැෂින් එකක් නෑ වට දාන්න. එයා පණ අදිද්දි පියතුමා කියනවා මගේ මැෂින් එක ගලවලා එයාට දාන්න. ඒක ගලවලා දානවා පියතුමා මැරෙනවා මගේ ප්‍රමාණය. කොරෝනා නෙමෙයි පියතුමා මැරුවේ. මැරුණේ කොරෝනා නෙමෙයි ඊට වඩා එහා අර්ථයක ජීවිතය පූජා කරනවා. ඊට වඩා එහා අර්ථයක ජීවිතය ජීවත් කරනවා. එනිසා ඔබගේ ශරීරය නසන්න පුළුවන් අයට බය වෙන්න එපා. අපි මගේ ප්‍රේමාන්තනි මේ බය කියන එක ජීවිතේ මහ පුදුම විදියට ඔබ මාව පාලනය කරන දෙයක්. ඒ බය කියන එක පුංචි කාලේ ඉඳන්ම ඔබ මාව යටත් කරපු දෙයක්. පුංචි කාලේ ඉඳන්ම දඬුවම් විඳලා සමහර වෙලාවට බය කරලා සිද්ධිත් එක්ක බය කියන එක යකා පුදුම විදිහට ඔබගේ මගේ ජීවිතේ පාලනය කරනවා. මතක තියාගන්න. ඔබගේ ජීවිතේ කිසිම දෙයකට කැරපොත්තකින් පටන් අරගෙන කැරපොත්තට බයයි. කැරපොත්තට හොල්මන් වලට කළුවරට වතුරට ජීවිතේ ණයට තනිකමට පාළුවට වයසට ඕල්ඩ් ඒජ් එකට මහලු වයසට පුදුම බයක් තියෙනවා. ඒ තැන්වලදී ලෙඩ රෝග වලට මාරාන්තික බයක් තියෙනවා. ඒ කිසිම බයකට ඔබගේ ජීවිතයට අත තියන්න බෑ. ඔබගේ ජීවිතය කියන්නේ මේ දඟලන මේ සිරුර විතරක් නෙමෙයි. මරුණයින් පස්සේ ඔළුව පළලා මොලේ එළියට අරගෙන මේ හැම ඇතුලේ බඩවැල් එළියට අරගෙන තේරෙනවද පාංකඩ පුරවලා ඇස් දෙක ගලවලා වෙනද මොනවාරි පුරවලා ඇස් දෙක වහලා මේ දඟලන ශරීරය පණුව කන ශරීරය නෙමෙයි. ඊට එහා තැනක උන්වහන්සේ ඔබ මාව ජීවත් කරනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචන කතා කරලා කියන මොකක්ද? එහෙත් ඔබ බිය විය යුත්තේ කියන්න. එහෙත් ඔබ බිය විය යුත්තේ කවරෙකුටදයි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙලීමට බලය ඇති තැනන් වහන්සේට බියවන්න. එසේය උන්වහන්සේට බියවන්නයි මම ඔබට කියමි. මතක තියාගන්න මගේ ප්‍රමාන්තනේ. හැමදාම මම ඔබට ගන්නවා වගේ දේවගරු බිය සහ මනුෂ්‍ය බිය. හැමෝම කියන්න දේවගරු බිය මනුෂ්‍ය බිය. මේක දෙකක්. හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේට ඇති බය කියන්නේ මේ දුරස්ත බයක් නෙමෙයි.
උන්වහන්සේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ. උන්වහන්සේ මට ආදරේ. උන්වහන්සේට මාව වටිනවා. ඒතර උන්වහන්සේව නැති කරගන්න බැරි ඒ මහා reverential fear, ඒ මහා ගරුබියක්. ප්‍රඥාවේ මුල්ම පියවර දෙව ගරුබිය. එනිසා ඔබ පව් කරන්න බයයි. ජේසුගෙන් ඈතට යන්න බයයි. කාර්ලෝ අවුරුදු 14 දී මැරුණේ ලියුකේමියාව හැදිලා. එයා මැරෙන එක ලෑස්ති වෙලා හිටියේ. එයා ඒ ගැන කිව්වා මම මැරෙද්දි මගේ බර කිලෝග්‍රෑම් 70යි. ඒක එයා කම්පියුටරයිස් කරලා තිබුණා. ඒක සටහන් කරලා තිබුණා. ඒ විදිහටම එයා මැරුණේ. එයා කිව්වා මම ඉක්මනට මැරෙනවා. ඒ ඔක්කොම එයා කියලා තිබුණේ. එයාගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් ඒ ෆාදර් එයාගෙන් අහද්දි විස්තර අහද්දි එයා කියනවා ෆාදර් මම දැනුවත්ව කොන්ෂියස්ලි එක පාපයක්වත් මම කරලා නැහැ. මගේ ප්‍රමාන්තේනේ ඒක මට හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ එයා කොන්ෂස්ලි එයා සීකල්පනාව ඇතුව එක පාපයක්වත් කරලා නැහැ. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තනේ අපි කොහෙද ඉන්නේ? අපි එක්සැක්ට්ලි දන්නවා මේක පව් කියලා. ඒ දන්නේ නැතුවද කරන්නේ? එක්සැක්ට්ලි දන්නවා. හැබැයි දැන්නම කරනවා. ඇයි එහෙම කරන්නේ? දේව ගරුබයක් නැහැ. උන්වහන්සේව අපි සෙකන්ඩ් කරලා, උන්වහන්සේව අපි පාච්චල් කරලා, උන්වහන්සේව අපි පැත්තක දාලා අපි කරන්න ඕන දේ කරනවා. ඊට පස්සේ ආයෙ සමා වෙන්න කියලා යනවා. ඊට අපේ තියෙන ජරා කුපාඩි ගතිය දිහා බලන්නේ නැතුව ආයෙත් අපි උතුරු කරගන්නවා. ඒක වෙනම බෑ. ඒ උන්වහන්සේගේ ආදරය. හැබැයි අපිට නැහැ දේව ගරුබයක්. අපි තියන්නේ වෙන ඒවට බයයි. මගේ නම කැත වෙයි කියලා බයයි. තේරුණාද කියනවා මගේ මම මෙහෙම කරයි කියලා බයයි. මම යූස් කරයි කියලා බයයි. මම අතාරියි කියලා බයයි. මගේ දේ උදුරගන්නේ කියලා බයයි. ඒක තමයි මගේ බය. දේවක බරුබිය නෙමෙයි. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමන්තේ අවසානයේ උනාස කතා කළා කියලා. තුට්ටු දෙකකට කියවගෙන යන්න. ගේ කුරුල්ලන් 5 දෙනෙකු විකුණනවා නොවේද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකෙකුවත් අමතක නොකරන සේක. ඔබේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න. මගේ ආදර ප්‍රේමන්තේ උනාසේ ගන්න උදාහරණය බලන්න. තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් 5 දෙනෙක් ගන්න පුළුවන්. එච්චර බාල ලාභ තැනක් උන්වහන්සේ අමතක කරන්නේ නැතිනම් ඔබව මාව උන්වහන්සේ කොහොමද අමතක කරන්නේ? මගේ ආදර ප්‍රේමාන්තියනි මේ සහතිකය ඔබගේ ජීවිතේ නැති වෙලා මොකද ඔබගේ රහස් තියෙනවා ස්වාමීන් වහන්සේත් එක්ක නැති ලෝකයේත් එක්ක තියෙන රහස් තියෙනවා ස්වාමීන් වහන්සේත් එක්ක නෙමෙයි. ඒ රහස් ඔබව ගැප් එකකට අරගෙන ගිහිල්ලා දුරස්ථභාවයට අරගෙන ගිහිල්ලා ඒ නිසා ඔබ මොකද කරන්නේ? ඒ රහසත් එක්ක ඔබ ඉන්නේ. ඊට පස්සේ රිලේෂන්ෂිප් එකක් නැහැ. රිලේෂන්ෂිප් එකක් නැති වුණාම උන්වහන්සේත් එක්ක සම්බන්ධකමක් නැහැ. සම්බන්ධකමක් නැති වුණාම ඔබට ඔබගේ ජීවිතේ තේරුම ඔබට නැහැ. මොකද අද පළවෙනි කියවීම පළවෙනි වගන්ති ගන්න පුතේ පළවෙනි කියවීම පළවෙනි වතාවන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා ඔබව මාව ස්වාමින් වහන්සේ තෝරගත්තේ. අපි මෙම ක්‍රිස්තුස් වහන්සේ තුලින් තෝරාගත් සෙනගක් වෙමු. එසේ වන්නේ දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුවය. තෝරාගත් ජනතාවක්. ඒතර ඔබව තෝරගෙන තියන්නේ. ඔබ තෝරගත් තැනයි ඔබට තේරුම තියන්නේ. තේරුම නැත්තම් ඔබට වටිනාකමක් නැහැ. ඔබගේ ජීවිතේ වටිනාකම තියන්නේ උන්වහන්සේට කනෙක්ට් වෙද්දී අත්ත මිදිවැලට සම්බන්ධ නැතුව වෙන්ව පළදරන්න හැකියාවක් නැහැ. ඒ කනෙක්ෂන් එකේ ඔබට වටිනාකමක් දැනෙනවා. ඔබගේ ජීවිතේ තේරුමක් දැනෙනවා. ඔබගේ ජීවිතේ අර්ථයක් දැනෙනවා. ඔබ ජීවත් වුණත් ඒ ජීවිතේ අර්ථයක් තියෙනවා. ඔබ මැරුණත් මිනිස්සු පාවිච්චි කරත්, චප්ප කරත්, ශ්‍රාවක ජුවම්තුමා වගේ ඩාන්සින් ස්ටාර් කෙනෙක් නටලා ට්‍රෝෆි එකකට බෙල්ල කපලා දෙන්නේ කිසිම තේරුමක් නැති මරණයක්. කිසිම අකල් මරණ අස්සේ ජේසුගේ තීරණය ජේසුගේ ආදරය ඔබට දැනෙනවා නම් ලෝකය ඔබව මොන තැනක දැම්මත් ඔබගේ ඇතුලේ වටිනාකම නැති කරන්න බෑ කාටවත්. ඒකයි ජේසුට කෙලින්ම වහලෙක් වගේ කෙල ගහලා එන ගහද්දී ජේසුගේ වටිනාකම හෙල්ලුන්නේ නැහැ. මොකද ඇතුලේ තාත්තට කනෙක්ට් වෙලා හිටියේ ජේසු මේ හැම රුධිර බිඳුවකම හැම හුස්මකම සුසුමකම දාඩිය බිඳුවකම තේරුමක් දැක්කා. මොකද 100% තාත්තට කනෙක්ට් වෙච්ච නිසා. කනෙක්ට් වෙලා නැත්තම් අපේ ජීවිතේ තේරුමක් නැහැ.
තෝරාරගත්තේ කනෙක්ට් වුණේ නැති වුණාම ඔබට තෝරාගත්තා කියලා ඔබට තේරුමක් නැහැ. තෝරාගත්තේ නැත්නම් කියලා ඔබට දැනුණාම තෝරාගත්තයි කියන ඔබට අවබෝධ නැත්නම් ඔබගේ ජීවිතේ තේරුමක් නැහැ. තේරුමක් නැත්නම් ඔබගේ ජීවිතේ වටිනාකමක් නැහැ. වටිනාකමක් නැත්නම් වටින දේ තමයි රකින්නේ. ඔබට රැකවරණයක් නැහැ. උන්වහන්සේ රැක්කට ඔබට දන්නේ රකින්නවා කියලා. මොකද ඔබ ඇතුලේ වටිනාකම නැති වෙලා ජුදාස් ජේසුව මිල කරලා ජුදාස් ජේසුව විකුණලා උගස් කරලා ඒ රිදීකාසිය අතට ගත්ත වෙලාවේ ජුදාස්ගේ වටිනාකම නැති වුණා. ඒක තමයි යකා කරන්නේ. ඔබ අසික්කිත ගොප්ප පාපයක වට්ටලා ඌ ඇවිල්ලා කියනවා ඔබ ඉවරයි ඔබට වටින්නේ නැහැ. ඔයාලා කියන දැන් සමාව නැහැ. හැමදේම ඉවරයි කියලා ඌ ඇවිල්ලා කියනවා. ඔබගේ වටිනාකම නැති වෙච්ච ගමන්ම ඔබව රකින්නවා කියන වටින දේනේ රකින්නේ. මැණික් ගලන රකින්නේ මගේ ප්‍රේමවන්තනි. බොරළු කැටයක් රකින්නේ නැහැ. අර පායේ කකුල වල හැපි කාණු වල වැටිලා යනවා. ගණන් ගන්නවත් නැහැ. මැණිකක් දැක්කම කියලා මැණික ගන්නෙ. යකා ඔබව නිකන් බොරළු කැටයක් කරනවා. වටිනාකම නැති කරනවා. මගේ ආදර ප්‍රේමවන්තනි. ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා වටිනවා නම් රකින්නවා. ඔබට දන්නව නම් ඔබ වටිනවා කියලා. වටින්නේ මේ ඔබගේ ඉඩකඩම් වස්තු සම්පත් රූපය සුන්දරත්වය ප්‍රොමෝෂන්ස් මේවා නෙමෙයි. මම උන්වහන්සේගේ දරුවා. ඔබ ස්වර්ගයේ ඔබ යක්ෂයෝ අහසින් වටිනවායි කියලා යහසින් වටිනවා දැකලා ඔබ පුදුම වෙන්නට එපා සතුටු වෙන්නට එපා. ඔබගේ නම ස්වර්ගයේ ලියලා තියෙන නිසා සතුටු වෙන්න ජේසුස්ගේ වචන. ඔබ උන්වහන්සේගේ දරුවා. ඔබට උන්වහන්සේ ස්වර්ගික අරමුණක් එක ඔබ තෝරගෙන තියෙන්නේ. ඔබ වටිනවා. ගේ කුරුල්ලන් රාශියකට ඔබ වටිනවා. වටිනවා නම් උන්වහන්සේ ඔබ රකින්නවා. උන්වහන්සේ රකින්නවා කියලා දන්නවා නම් දිව්‍ය සංරක්ෂණය තුල ඔබ රැඳෙන්නේ. ඔබ මේ ලෝකේ කිසිම දෙයකට කිසිම කෙනෙකුට කිසිම සිද්ධියකට කොරෝනාවකට ඔබ බය වෙන්නේ නැහැ. ජීවිතේ ඔබ ජීවත් වෙන්නේ අධිකාරී බලයක් එක්ක. ජීවිතේ ඔබ ජීවත් වෙන්නේ ඒ මහා දිව්‍යමය අධිකාරී බලයක් එක්ක. මම උන්වහන්සේගේ දරුවා අහස අයිති පොළව අයිති ස්වර්ගයේද පොළවේද සෑම අධිපතිකමක්ම දුන්නු ඒ ස්වර්ගයේ රජදානන්ගේ පුතා මමයි දුව මමයි. එහෙනම් මේ ලෝකේ කිසිම සිද්ධියකට බෑ මාව යටත් කරන්න. ඒකෙන් අදහස් කරන්නේ වැජබෙනවා කියලා. මේ ලෝකේ ඇවිල්ලා මේ ලෝකේ తాවකාලික දෙයක් මේ ලෝකේ මැරිලා මේ ලෝකේ චප්ප වෙලා ස්වර්ගයට යනකම් මම බලාගෙන ඉන්නේ. උන්වහන්සේගේ මූණ බලන්න මම යන්නේ. මම මෙච්චර කාල තිමිර පටකින් උන්වහන්සේ දිහා බලන්නේ. සප්‍රසාද වහන්සේ ආරම මම දකින්නේ. මට ඒ තුරුල්ල කවදද ලැබෙන්නේ? මට එතනට යන්න ඕනේ. හැබැයි මට ඩියුටි එකක් තියෙනවා කරන්න. ඒ ඩියුටි එක කරලා මම එතනට යනවා. එමනස මරණය ඉස්සරහා අපි නිකන් සෙවල පෙරාගෙන පොටු පෙරාගෙන කඩක අහගෙන එහෙමයි කරන්නේ නෙමෙයි ඔබ මම ඉන්නේ මගේ ප්‍රේමන්තේ. මනුෂ්‍ය ප්‍රියයන්ගේ වෙන්වීම දුකක්. මරණය කියන්නේ ඔබ මම හැමෝටම අත් වෙන තැනක්. එතන දහබරව ඔබගේ බැඳීමත් එක්ක ඔබට දැනෙන පාළුව තනිකම ඔබට දුකක්. ඒක හරි. හැබැයි ඊට වඩා එහා අයිතියක් ඔබට මන තියෙනවා ස්වර්ගයේ. එනිසා ඒ ස්වර්ගික අත්දැකීමට අපි යනවා. ස්වර්ගික අරමුණට යනවා. ඔබගේ ශරීරය මරන්න පුළුවන් අය තුට්ටුවකට ගණන් ගන්න නැතුව ඔබ බලා ගන්න රකින්න ස්වාමින් වහන්සේ ඔබට වටිනාකම දෙන ස්වාමින් වහන්සේ වෛති කරගන්න ජේසුව අප අතරට කැඳ ගන්න අපි හැම කෙනෙක්ම දනගස්සමු. ජීවමාන ස්වාමින් වහන්සේව අප අතරට පිළිගමු.